समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා තමන්ගේ අවබෝධය කොහොම හදාගන්න ඕනද කියලා. කවරක්ද අවබෝධය කරගත යුත්තේ කියලා. ඇත්තටම අපි මේ හැම දෙයක්ම කරන්නේ, මේ හැම දහම් පරයයක්ම අපි ඉගෙන ගන්නේ, මේවා ඉගෙන ගනිමින් අපේ ජීවිතයට එකතු කරගන්නට උත්සාහ කරන්නේ වෙන කවරක්වත් නෙමෙයි, බොහොම අමාරුවෙන් හරි අපි උපදවා ගන්න උත්සාහ කරන්නේ අපේ ජීවිතය තුළ අවබෝධය තහවුරු කර ගැනීම පිණිස සත්වයාගේ, ඔකට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙන්නේ යේච හේතු යේච පච්චයෝ සත්තානං සංකිලේසාය, යේච හේතු යේච පච්චයා සත්තානං විසුද්ධියාය. මේක තමයි අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. මොකක්ද? මේ සත්වයාගේ සම්පූර්ණයෙන්ම කෙලෙසීමට හේතු ප්‍රත්‍ය මොනවද? සත්වයාගේ කෙලෙසීමට හේතු ප්‍රත්‍ය මොනවද? කෙලෙසීම කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් වෙනසීම පිණිස සත්වයාට හේතු ප්‍රත්‍ය මොනවද කියන එකයි අපි ගවේෂණය කරන්නේ, විශ්ලේෂණය කරන්නේ, විමසන්නේ. ඒ වගේම අපි විමසන්නේ ඒ සත්වයාගේ පිරිසුදු භාවයට හේතු ප්‍රත්‍ය මොකක්ද? යේච හේතු යෝච හේතු යෝච පච්චයෝ සත්තානං විසුද්ධියා, සත්වයාගේ පිරිසිදු භාවයට හේතු ප්‍රත්‍ය මොකක්ද කියලා මෙන්න මේකයි අපි අභ්‍යන්තරේ විමසන්නේ. එතකොට මේ දෙක ඔස්සේ විමසගෙන යනකොට තමයි අපිට ප්‍රතිපදා පූර්ණී කරගන්න හැකිවන, ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න හැකිවන ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ පැහැදිලි වෙන ඊටාම වැදගත් අවස්ථාවක්, වැදගත් දෙයක්. මොකද්ද? මේ සත්වයාගේ කෙලෙසීම කොහොමද සිද්ධ වෙන්නේ? ඒක අවිද්‍යා සහගතව ලෝකේ සත්‍ය අවබෝධය නොදන්නාකම නිසා, චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකම නිසා, චතුරාර්ය සත්‍ය පිළිබඳ නොහැඟෙන නිසා යා තුළ ඇතිවෙන තත්වයක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ සත්‍යයාගේ පිරිසුදු භාවයට හේතු ප්‍රත්‍ය මොකක්ද? ඒ කියන්නේ සත්‍යයාගේ පාරිශුද්ධියට හේතු ප්‍රත්‍ය මොකක්ද? එතකොට මේ සත්‍යයාගේ පාරිශුද්ධියට හේතු ප්‍රත්‍ය තමයි මේ ලෝකේ සත්‍ය අවබෝධයේ පැත්තට නැමුණු සම්මාදිට්ඨික ශ්‍රාවක භාවයේ ගොඩ නැගුණට පස්සේ එතන සම්මාදිට්ඨිය තුල අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදවාගෙන විද්‍යාසහගත චර්යාවන් තුලින් ඒ පුද්ගලයා තුල උපදවා ගන්න ආනන්තරික චේතෝ සමාධිය, ඒ අවබෝධයට පත්වෙච්ච කෙනෙක් අත්දකින සමාධිය, ඒ ආනන්තරික චේතෝ සමාධිය තුලින් තමයි සත්වයාගේ පාරිශුද්ධිය තහවුරු කරගන්න තියෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපි අවබෝධය කරා යන්න නම් අපේ උවමනාව මේ සංසාරික දුක නිමා කරගෙන ආධ්‍යාත්මිකව යම් සැනසීමක් අපේක්ෂා කරන තැනක නම් අපේ ජීවිතය
තියෙන්නේ ඒ සත්‍යයේ පිරිසුදුභාවයට හේතු ප්‍රත්‍යවන ආනන්තරික චේතෝ සමාධිය උපදවා ගන්න දක්ෂ වෙන්න ඕන. එතනට අවශ්‍ය යම් ධර්මයක් තියෙනවා නම් අන්න ඒ ධර්මීය පමණක් අපි පරිස්සමින් අරගෙන අනිත් දේවල් ටික බැහැර කරලා, ඒ කියන්නේ ධර්මීය බැහැර කරන්න කියලා නෙමෙයි. එක එක දෘෂ්ටිගත වෙලා තියෙන නානා ප්‍රකාර දේවල් වලින් අපේ හිත ඇවිස්සලා තියෙන ස්වභාවයෙන් අයින් වෙලා අවබෝධේ කරා ඊතා ක්‍රමානුකූලව පියමන් කරන ශ්‍රාවක භාවයක් අපි ටිකෙන් ටික ගොඩනගා ගන්න අවශ්‍යයි. එතකොට මේ ගොඩනගා ගැනීම තුල තමයි අපට අවබෝධය අපේ ජීවිතය තුල තහවුරු කරගන්න තියෙන්නේ. එතකොට මේ අවබෝධය ඇති කරගන්නකොට ඒ පුද්ගලයා තුල අභිඤ්ඤය වශයෙන් විශේෂ නුවණක් පිහිටනවා. අභිඤ්ඤය වශයෙන්. ඒ කියන්නේ අපි දන්නා දේ අභිභවා ගිහින් දන්නා දේට වඩා වැඩියෙන් යමක් බුදුදහම ඇසුරෙන් දැනගන්න ඕනද? ඒ දන්නා දේ තියෙනවනේ අපි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මී ගැන, සංඝයා ගැන, බුදුරජාණන් වහන්සේ උපන් තැන් ගැන, උන්වහන්සේගේ ධර්මී සම්බන්ධව උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ කොපමණද, රහතන් වහන්සේලා ගැන, අග්‍රශ්‍රා මේ අපි දන්න දේවල් තියෙනවනේ. මේ දන්න දේවල් ටික පන්සිල් ගැන, අටසිල් ගැන, බුද්ධ පූජා ගැන, මේව ගැන අපි දන්නවනේ. එතකොට දන්න දෙයට වඩා පින්වත්නි අපිට ඒක අපි නුවණින් දන්න දේවල් ටිකක් තියෙනවා. ඒ පාරම්පරික නුවණින් වෙන්න පුළුවන් දන්න දේවල් ටිකක් තියෙනවා. ඒ ටික අභිභවා ගිහින් අපි ඒකට දේශනාව කියන්නේ අභිඤ්ඤය කියලා. අභිඤ්ඤය. මේ දන්න ටිකට වඩා අවබෝධය කරා යනවනම් මොනවද දැනගන්න ඕන? ඇත්තටම දන්න දෙයට වඩා අවබෝධය කරා යන කෙනෙක් දැනගන්න ඕන පින්වත්නි මේ ලෝකේ සංකත ධාතුව. ඇත්තටම අවබෝධය කරා යනවා නම් එච්චරයි දැනගන්න ඕන. ලෝකේ සංකත ධාතුව කියන්නේ මෙයයි, අසංකත ධාතුව කියන්නේ මෙයයි කියන එක හරියට දැනගන්න ඕනේ. ඒක නොදන්නාකම නිසා තමයි අපි මේ වෙන ඔක්කොම දැනගත්තත්. ඔය සූත්‍රගත කාරණා ඊට පස්සේ ධර්මයේ තියෙන එක දේවල් අපි දැනගත්ත කියලා අපිට නිවීමක් ඇති වෙන්නේ නැත්තේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. අපි තුල නිවීමක් ඇති වෙන්නේ නැත්තේ අපි දන්න දේ අභිභවා ගිහින් දන්න දේට වඩා වැඩි යමක් අපේ ජීවිතේට අපි එකතු කරගෙන නැහැ. ඒතර දන්න දේට වඩා වැඩි යමක් අපේ ජීවිතේට එකතු කරගන්න තැනකට අපේ හිත, අපේ ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව අපි ගොඩනගාගත යුතුයි. ඒකම තමයි ඔය අභිඤ්ඤයාති කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට විශේෂ ඥානයකින් අපි දන්න දේවල් තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, බුදු දහම ගැන, සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් ගැන. ඉතින් මේවා ගැන අපිට යම්තාක් අවබෝධයක් තියෙනවනේ. එතකොට ඒ ටික දැනගත්තා කියලා, මේ පොතේ තියෙන දේවල් ටික දැනගත්තා කියලා අපිට දැන් නිවීමකුත් නැහනේ. ඔය කියන විදිහේ අවබෝධය කරා යමක් කරගත යුතු නම් ඒ අවබෝධය කරා අවබෝධය පිනිස කරගත යුතු දේ පිළිබඳ යට අවබෝධක් ඥානයක් නැහනේ. එහෙමනම් අපිට තේරෙනවා අපි මේ දන්න ටිකට වඩා තවත් මොනවා හරි දෙයක් දැනගන්න ඕන කියලා තේරෙනවානේ. ඒ කියන්නේ මේ දන්න ටිකෙන් විතරක් නිවෙන්න බෑ කියලා. එහෙනම් දැන් අපි හොඳයි නිවීම පිණිස අපි එකතු කරගත්ත මේ ගොඩනගාගත්ත දැනුම් පරාසය තුලින් අපි නිවුනේ නැත්තම් මේ වෙනකොට නිවිලා නැත්තම් ඒ නිවිලා නැති කෙනා අභිඤ්ඤයාති අභිඤ්ඤය වශයෙන් විශේෂ ඥානයකින් දැනගත යුතු යමක් තියනවද ලෝකේ? විශේෂ ඥානයකින් දැනගත යුතු යමක් තියනවාද? අනේ විශේෂ ඥානය තුලින් දැනගත යුතු දේ අපි කොහොම හරි දැනගන්න ඕන. එතකොට එහෙමනම් අපි දැනගත්ත දේවල් ටික ASCII නිවුන් නැත්නම් අපි මීට වඩා විශේෂ යමක් දැනගන්න තියෙනවා. මොකක්ද විශේෂ යමක් කියනවා නම්? ඒ විශේෂ යමක් කියලා අවබෝධය කරා යන කෙනෙක් දැනගන්න ඕනේ මොකද්ද? සංකත ධාතුව දැනගන්න. හරියටම සංකත ධාතුවේ ස්වභාවය, සංකත ධාතුව කියන්නේ මොකද්ද කියලා අපි දැනගන්න ඕනේ. සංකතාච ධාතු. ඒ වගේම තමයි අසංකතාච ධාතු. අසංකත ධාතුව ගැනත් දැනගන්න ඕන. මෙන්න මේ සංකත ධාතුව ගැනත් අසංකත ධාතුව ගැනත් අපි තුල පවතින නුවණේ අඩුකම නිසා තමයි අවබෝධය මේ දක්වාම අපිට තහවුරු කරගන්න බැරි වෙලා තියෙන්නේ.
අපි දහම් පාසල් යවලා විවිධ අධ්‍යාපනයන් හරහා මේ අධ්‍යයන පරාසයන් ඔස්සේ අපි පුද්ගලයාගේ චින්තන රටාව ගොඩනගන්න උත්සාහ කළාට, චින්තනීය වෙනසක් කරන්න උත්සාහ කළාට පින්වත්නි, මේ චින්තනය තුල, මේ චින්තන රටාව තුල අපට බැරි වුණා මේ සංකත ධාතුවත් අසංකත ධාතුවත් ඔස්සේ අපේ චින්තනය හසුරුවා ගන්න. අන්න ඒ නිසා තමයි අපි මොනතරම් අවබෝධය කරා ගියත්, ඒ කියන්නේ මොනතරම් අවබෝධයට ධර්ම එකතු කරගත්තත්, ඒ එකතු කරගත්ත දේවල් වලින් අපිට නිවෙන්න බැරි වුණේ. මොකද ඒ ඥානෙ අභිබවා ගිහින් අභිඤ්ඤය කියන විශේෂ ඥානයකින් තේරුම් ගන්න ඕන කියන එකයි. ඒ කියන්නේ අපි දන්න දැනුම, ඉගෙනගත්ත දේවල්, විවිධ නිකායාන්තර බුදු සමයේ කොටස්, ඊට පස්සේ තේරවාදී සම්ප්‍රදායේ සාම්ප්‍රදායික විග්‍රහයන්, ඒ වගේම සූත්‍ර දේශනා, විනය කොට්ටාස, අභිධර්ම කොට්ටාස ඔක්කොම ඉගෙන ගත්තට අපට බැරි වුණා සංකත ධාතුවත් අසංකත ධාතුවත් කියන මේ ස්වභාවය පිළිබඳ විශේෂ ඥානයකින් දැනගන්න. විශේෂ ඥානයකින් දැනගන්න නම් ඒක භාවනාව පදනම් කරගත්ත දෙයක්මයි. නැත්නම් විශේෂ ඥානයකින් දැනගන්න බෑ. එතකොට දැන් එහෙමනම් අපි දැනගන්න ඕන එක දෙයක්. මොකක්ද? හොඳයි. මොකද්ද මේ සංකත ධාතුව කියලා කියන්නේ? ඒක දැනගන්න ඉපාය. එතකොට ලෝකේ සංකත ධාතුව කියන්නේ මොකද්ද? ලෝකේ අසංකත ධාතුව කියන්නේ මොකද්ද? පින්වත්නි, ලෝකේ සංකත ධාතුව කියන්නේ පංචස්කන්ධයට. මොකද්ද සංකත ධාතුව කියන්නේ? පංචස්කන්ධයට. එතකොට මෙන්න මේ පංචස්කන්ධය කියන වචනේ නිමි රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයි. ඒක ටික දන්නවනේ දැනටත්. ඒතර විශේෂ ඥානයකින් දැනගන්න ඕන රූපේ මෙයයි, වේදනාව මෙයයි, සංඥාව මෙයයි, සංකාරය මෙයයි, විඥානය මෙයයි කියලා නෙමෙයි. ඒතර ඒක අපි දන්නවා දැනටමත්. ඒතර මේ සංකත මේ දන ටිකෙන් අපි නිවුනේ නෑනේ. සංකත ධාතුව කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳව සමුදය මෙයයි, නිරෝධය මෙයයි, ඊට පස්සේ පංචස්කන්ධය කියන්නේ මෙයයි, ඒක වෙන් වෙන් වශයෙන්. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලාද දැනගන්නේ? ඒක නිකන් වචනාර්ථේ නෙමෙයි. එතකොට සංකත ධාතුව දැනගන්නවා කියලා කියන්නේ පින්වත්නි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දැනගන්නවා කියන එක නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙන විදිය දැනගන්නවා. ඒක ක්‍රියාත්මක වෙන විදිය අපි මේ ධර්ම දේශනාවලින් හරියට කියලා දීලා තියෙනවා. මේ යමක් දකිනකොට, යමක් අහනකොට, යමක් දැනෙනකොට, යමක් හිතනකොට, ඒ අහන දකින දැනෙන හිතෙන අවස්ථාව තුලදී කොහොමද පුද්ගලයා තුල සංකත ධාතුව ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි කියලා දීලා තියෙනවා. අනේ කියලා දීලා තියෙන පරියායට දැනගන්නවා. මෙතන තමයි විඥානස්කන්ධය, මෙතන තමයි සංඥාස්කන්ධය, මෙතන තමයි වේදනාස්කන්ධය, මෙතන තමයි සංකාරස්කන්ධය, මෙතන තමයි විඥාන. අන්න ඒකයි. නැතව මේක පිළිවෙලට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කටපාඩම් කරගත්තට පස්සේ ඒ කටපාඩම් කර ගැනීම සංකත ධාතුව පිළිබඳ අභිඤ්ඤය වශයෙන් දැන ගැනීමක් නෙමෙයි. මොකද ඒක දන්න දෙන්නේ මෙච්චර කල්. ඒක දහම් පාසල් යන ළමයෙක්ගෙන් උනත් පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒ ළමයාත් කියයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට දැන් අපි මෙතනද කියනවා සංකත ධාතුව විශේෂ ඥානයකින් දැනගන්න බැරි වෙච්ච නිසා තමයි ඔබත් මමත් ඉපදෙමින් මැරෙමින් සංසාරේ යන්නේ කියලා. එතකොට එහෙමනම් විශේෂ ඥානයකින් දැනගන්නවා කියලා සංකත ධාතුව කියලා කියන්නේ පංචස්කන්ධයට කියලා මම අනිත් පැත්තෙන් කියනවා. එතකොට පංචස්කන්ධය පිළිබඳව අපි දන්නවනේ. ඉතින් ඕක ආයේ මොනවද විශේෂයෙන් දැනගන්න තියෙන්නේ කියලා කෙනෙක් අහනවා. විශේෂයෙන් දැනගන්නවා කියලා කියන්නේ මේවා ක්‍රියාත්මක වෙන විදිය දැනගන්නවා. ක්‍රියාත්මක වෙන විදිය. සෝත විඥානයේ පහළ වෙනකොට ඇහිම් මාත්‍රය තුළ ඔන්න විඥානස්කන්ධයේ පහළ වීම නේද කියලා දැනගන්නවා. අපි මෙච්චර කාල ඒක දැනගෙන හිටියේ නෑ. දැන් ඒක දැනගත්තත් වැඩක් නෑ. ඒ දැන ගැනීම තුලදීම ඒ ශ්‍රාවකයා තුල ඒ දැනගත්ත ශ්‍රාවකයා තුල අනිවාර්යයෙන්ම පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල තියෙන්න ඕන සංකත ධාතුව පිළිබඳ ගැඹුරු අවබෝධයක්. සංකත ධාතුව පිළිබඳ ගැඹුරු අවබෝධයක්. ගැඹුරු අවබෝධය කියන්නේ මොකද්ද? විශේෂ ඥානයකින් දැනගන්න ගැඹුරු අවබෝධය. ගැඹුරු අවබෝධය කියන්නේ සංකත ධාතුව කියන්නේ මෙයයි, සංකත ධාතුවේ හට ගැනීම මෙයයි, සංකත ධාතුවේ නිරෝධය මෙයයි, සංකත ධාතුව නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි,
සංකත ධාතුව නිරුද්ධ කරන ප්‍රතිපදාව දැන ගැනීමත් එක්කම සංකත ධාතුව පදනම් කරගෙන ඇති වෙන ආස්වාදය මෙයයි, සංකත ධාතුව පදනම් කරගෙන ගොඩනැගෙන ආදීනවේ මෙයයි, සංකත ධාතුව පදනම් කරගෙන ගොඩනැගෙන නිස්සරණය මෙයයි කියලා ඊටාම පැහැදිලි අවබෝධයක්, පැහැදිලි නුවණක් ඒ ශ්‍රාවකයා තුල ක්‍රමානුකූලව ගොඩනගා ගන්නවා. ටිකෙන් ටික ගොඩනගා ගන්නවා. එතකොට ඒ විදිහට විශේෂ දැන් බලන්න, එතකොට පංචස්කන්ධය කියන එක දැනගත්තට ඒක විශේෂ ඥානයකින් දැනගන්නවා කියනකොට ඊට වඩා පළල්ව දැනගන්නවා, විශේෂ ඥානයකින් දැනගන්නවා කියනකොට ඒවා ඒ තැනදී ක්‍රියාත්මක වෙන විදිහක් දැනගන්නවා. ඒ තැන්වලදී ක්‍රියාත්මක වෙන විදිහක් දැනගන්නවා. එතකොට ඒ තැනදී ක්‍රියාත්මක වෙන විදිහක් දැන ගැනීම තුළ තමයි පින්වත්නි එයාට සංකත ධාතුව විශේෂ ඥානයකින් දැනගත්තා කියලා කියන්නේ. එතකොට අපි මෙච්චර කල් ගොඩාක් දේවල් කටපාඩම් කරගෙන හිටියට අපට බැරි වුණා පින්වත්නි ඒක විශේෂ ඥානයකින් දැනගන්න. අභිඤ්ඤය වශයෙන් අපිට දැනගන්න බැරි වුණා. එතකොට ඒක දැනගත්තට මදි. එයා දැනගන්න ඕන මොකද්ද? අසංකත ධාතුව ගැන. මොකද්ද අසංකත ධාතුව කියන්නේ? අසංකත ධාතුව කියලා කියන්නේ නිර්වාණයට කියන නමක්. සංකත ධාතුව කියන්නේ පංචස්කන්ධයට කියන නමක්, පංච උපාදානස්කන්ධයට කියන නමක්. අසංකත ධාතුව කියන්නේ නිර්වාණයට කියන නමක්. හොඳයි. ලෝකයේ සංකත ධාතුව තුල නිරතුරුව දුක පවතිනවා, දුකෙන්ම පිරුණු ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා කියලා දන්න ශ්‍රාවකයා විකල්පයක් විදියට අසංකත ධාතුව ගැන දැනගත්තට පස්සේ යට අසංකත ධාතුව තුල හිත පිහිටව ගන්න පුළුවන්. ඒතර අසංකත ධාතුව තුල හිත පිහිටව ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ අර සත්වයාගේ කෙලෙසීමක් දැනගන්න, සත්වයාගේ විසුද්ධියක් දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මේ සංකත ධාතුවද අසංකත ධාතුවද පිළිබඳ ඊටාම පැහැදිලි අවබෝධයක් ශ්‍රාවකයා තුල අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන තත්වයක් පින්වත්නි. ඒ අවබෝධය ඒ ශ්‍රාවකයා තුල නැත්නම් එයාට කවදාවත් දුක නිමා කරගන්න, පරියායට දුක නිමා කරගන්න විදියට Tamanගේ චිත්තසංතානෙ ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. එතන අවබෝධයේ කරා ක්‍රමානුකූලව පියමන් කරන ශ්‍රාවකෙක් නම්, අවබෝධයේ පැත්තට Tamanගේ හිත හසුරුවා ගන්න කැමති කෙනෙක් නම්, එයා අනිවාර්යයෙන්ම පින්වත්නි මේ සංකත ධාතුවත් අසංකත ධාතුවත් පිළිබඳ පැහැදිලිව තේරුම් ගන්න ඕන. අසංකත ධාතුව නම් වූ නිර්වාණය තුල නිවනට හිත පත්වීම තුල සදාකාලිකවම දුකකින් තොරව සදාකාලිකවම නිවෙන විදිහ ගැන යා ධර්මයේ හරහා විශේෂ නුවණකින් දැනගන්නවා. ඒතර විශේෂ නුවණකින් දැනගන්නවා කියලා කියන්නේ අභිඤ්ඤය වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ ඒක ඇස අභිභවාගිය තේරුම් ගැනීමක්. කන අභිභවාගිය තේරුම් ගැනීමක්. නාසය අභිභවාගිය තේරුම් ගැනීමක්. දිව අභිභවාගිය තේරුම් ගැනීමක්. කය අභිභවාගිය තේරුම් ගැනීමක්. මනස අභිභවාගිය තේරුම් ගැනීමක්. ඇස කන නාසය දිව කය මනස අභිභවාගිය ඊටාම පැහැදිලි තේරුම් ගැනීමක් ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙන්නේ. ඒක හරිම පැහැදිලි අවබෝධයක් පින්වත්නි. ඒක හරිම පැහැදිලි දැන ගැනීමක්. ඊටාම පැහැදිලි. එතකොට මේ පැහැදිලි දැන ගැනීම තුළ ඒ පුද්ගලයාට මේ අසංකත ධාතුව වෙච්ච නිර්වාණය ගැන නිකන් නිවන කියලා එකක් කතා කරන්න පුළුවන්. නමුත් ඒ ස්වභාවය පිළිබඳ අදහසක් ගන්නවා නම් ඇස කන නාසය දිවකය මනස අභිභවාගිය සියුම් දැනුමක් නම් ඇති වෙන්නේ. ඒ සියුම් දැනුම පින්වත්නි අතීන්ද්‍රිය ඥානයකින් අත්දකින්න තත්ත්වයක්. අතීන්ද්‍රිය ඥානයකින් අත්දකින්න තත්ත්වයක්. එයා ඇස අභිභවා ගියපු ආධ්‍යාත්මික දියුණුවකින් ලබන ඥානයක් ඔස්සේ නිවීමේ ස්වභාවය පිළිබඳ අදහසක් ගන්නවා. දැන් උදාහරණයක් විදියට අපි කතා කරනවා බොජ්ජංග ධර්මවල අන්තිමටම කතා කරන උපේක්ඛා සම්බොජ්ජංගය කියලා. එතකොට එයා මේ භාවනාවක් හරි මොකක් හරි දියුණු කරගෙන යනකොට මොනවා හරි භාවනාවක් එයා තුල දියුණු වේගන යනකොට ඒ පුද්ගලයා තුල පින්වත්නි ඒ භාවනාව දියුණු කරගෙන යන පුද්ගලයා තුල
සංස්කාරයන් පිළිබඳ ඒ භාවනා සිතේ තියෙන ප්‍රබල භාවයේ පදනම් කරගෙන නොඑක් සංස්කාරයන් ඔස්සේ හිත ලුහු බඳින්නේ නැති බොහොම මදහත් භාවයක් ඒ හිත තුල උපදිනවා. මදහත් භාවයක්. ඒතර අතීත සංකාර ගැනද අනාගත සංකාර ගැනද මදහත්, ඊට පස්සේ වර්තමාන සංස්කාරයන් පිළිබඳවත් එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරමිනුයි කාලය ගෙවන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ අත්දැකීම් පරාසය පිළිබඳ. මේ වෙලාවේ ඇස ඉදිරියට රූපයක් ආවට පස්සේ ඒ රූපේ පදනම් කරගෙන ඇතිවෙන ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයේ දුක අනාත්මය දකිමින් මේ මොහොතේ වාසය කරන්නේ. එතකොට ඒ වාසය කිරීමට කියනවා උපේක්ෂාවකටපත් වෙලා කියලා. ඊට පස්සේ මේ අත්දකින්න සියලුම දේවල් පිළිබඳ උපේක්ෂා සහගතයි. සුඛ වේදනාව ගැනත් උපේක්ෂා සහගතයි. දුක්ඛ වේදනාව සම්බන්ධවත් උපේක්ෂා සහගතයි. අදුක්කම සුඛ වේදනාව සම්බන්ධවත් උපේක්ෂා සහගතයි. උපේක්ෂා සහගත භාවයකින් තමයි ඒ ශ්‍රාවකයා Tamanගේ කාලය ගෙවන්නේ. එතකොට ඔන්න ඔය උපේක්ෂා සහගත භාවයේ තුල සංකාර උපේක්ෂාව Taman තුල નિરાයාසයෙන් හිත තුල උපදින ස්වභාවය තුල තමයි පුද්ගලයා සම්පූර්ණ නිවීමකටපත් වෙන්නේ කියලා එයා දන්නවා. හැබැයි සමහරට එයා සම්පූර්ණයෙන් නිවුන් නැති කෙනෙක්. නමුත් මේ මිබඳු ඒක දැන් භාවනාව තුලින් ඉඳලා මේ එයාට පුළුවන් සංස්කාරයන් නොගැලීම මත උද්ගත වෙන ප්‍රීතිය සුඛය අත්දකින්න. එතකොට ඒ තුල යාට අත්දකින්න ලෝකයම එතන අපහැරිලා යනවා. මොකද සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවකටයි පත් වෙලා තියෙන්නේ. සංකාර උපේක්ෂාවකටයි පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ ස්වභාවය පිළිබඳ ප්‍රායෝගිකව යා භාවනාවෙන් අත්දැකීමක් ලැබලා තියෙනවා. හැබැයි ඒක ස්ථාවර තත්වයකුත් නෙමෙයි. ඒ தත්ත්වය යා තුල ස්ථාවර වෙලා නැහැ. ඒ தත්ත්වේ ස්ථාවර වෙලා නැහැ කියන්නේ ඇයි? එයාට භාවනාවෙන් නැගිට්ටට පස්සේ සුපුරුදු පරිදි සංස්කාර ධර්මයන් එයාගේ පැත්තට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. කලින් වගේම සංකාර ධර්මයන් ගලනවා. එතකොට එහෙමනම් එයා දන්නේ නැහැ එයා තුල සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වීමක් සංකාර උපේක්ෂාවකට નિરાයාසයෙන් උපදින තත්වයකටපත් වෙලා නැහැ. එතකොට මේ සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවක් નિરાයාසයෙන් උපදින දවසක් එනවා නම් එදාට තමයි අවබෝධය තහවුරු වෙලා තියෙන්නේ. එදාට තමයි අවබෝධය තහවුරු වෙන්නේ. සියලු සංස්කාරයන් පිළිබඳ මදහත් භාවයක් નિરાයාසයෙන් හිත තුළ උද්ගත වෙනවා. ඒක අමුතුවෙන් භාවනා කරලා උපදව ගන්න ඕන තත්වයකුත් නෙමෙයි. සියලුම සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවකටපත් වෙනවා. සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳ උපේක්ෂාවකට පත් වුණාට පස්සේ ඒ බඳු තත්වයකට Tamanගේ හිත ගොඩ නැගුණාට පස්සේ පින්වත්නි යාට අමුතුවෙන් ඇඟිල්ලින් එන යාට කියන්න දෙයක් නැහැ. අනේ ඕක දැක්ක තැන අතෑරලා දාන්න, ඕක වැඩක් නැහැ. අහපු තැන අතෑරලා දාන්න, ඕවා වැඩක් නැහැ. ඔයාට ඔය දැනිච්ච දේ ගැන මටත් දුකයි, ඒ උනට ඕක අතෑරලා දාන්න. ඔයාට ඔය හිතෙන විදිය හරි නෑ, ඔයා ඕක අතෑරලා දාන්න කියලා එහෙම කියන්න ඕනද? කියන්න ඕනේ නැහැ. નિરાයාසයෙන් මේ හිත තුල රැඳෙන්නේ නැහැ. ඒ නිමිති අනුනිමිති රැඳෙන්නේ නැති නිසා નિરાයාසයෙන් ඒ හිත තුල ඒ නිමිති අනුනිමිති පදනම් කරගෙන නොඑක් සංකාර ධර්මයන් උපදින්නෙත් නැහැ. ඊට පස්සේ ඒ අත්දකින්න දේවල් පදනම් කරගෙන මේ පුද්ගලයා තුල සුඛ වේදනා උපදින්නෙත් නැහැ. දුක්ඛ වේදනා උපදින්නෙත් නැහැ. අදුක්කම සුඛ වේදනා උපදින්නෙත් නැහැ. හේතුව සුඛ වේදනාවට පදනම් වෙච්ච රාගානුසය ප්‍රහාණය වෙලා. දුක්ඛ වේදනාවට පදනම් වෙන පටිඝානුසය එතන ප්‍රහාණය වෙලා. ඊට පස්සේ උපේක්ෂා වේදනාවට පදනම් වෙන, ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාවට පදනම් වෙන අවිජ්ජානුසයත් දැන් මෙතන ප්‍රහාණය වෙලා. ඒ අනුසය ප්‍රහාණය වෙච්ච නිසා සුඛ වේදනාව ඇති වෙන්න ඉඩක් නැහැ. දුක්ඛ වේදනාව ඇති වෙන්න ඉඩක් නැහැ. අදුක්කම සුඛ වේදනාව ඇති වෙන්න ඉඩක් නැහැ. ඒ උත්තමය වේදනාවෙන් වෙන් වෙලා වාසය කරනවා. එතකොට මේ වේදනාවෙන් වෙන් වෙලා වාසය කරන්නේ කවුරු හරි කියපු බලපෑමක් නිසාද? නැහැ. කවුරු හරි කෙනෙක් ඇඟිල්ලෙන් ඇනලා කියලාද ඔයා ඔහොම ඉන්න එපා, ඔහොම ඉන්නේ කොයාට හොඳ නැහැ, ඔයා වගේ කෙනෙක් ඔහොම ඉන්න එක නරකයි කියලා කවුරු හරි කියලාද? නැහැ. નિરાයාසයෙන් සියලු සංස්කාරයන් පිළිබඳ සංකාර උපේක්ඛාවකට හිතපත් වෙලා. එතකොට මේ નિરાයාසයෙන් පත් වෙන தත්ත්වය තුල අත්දැකීමට කියනවා මේ, ඒ කියන්නේ අසංකත ධාතුවට එයා සමවැදිලා ඉන්නේ. ඒ අසංකත ධාතුවට සමවැදිච්ච පුද්ගලයා තුළ උද්ගත වෙන ස්වභාවය තමයි ධර්මයේ තුල මේ විදිහට අපිට පැහැදිලි කරලා මතු කරන්නේ. එහෙමනම්
එයා මේ දැන් මේ අවබෝධය කරා යන්න උත්සාහ කරන කෙනා අසංකත ධාතුව අත්දැකලත් නැහැ. හැබැයි එයා භාවනා කරනකොට සංස්කාර නොගැලීමේ ඇතිවන සුඛය ආස්වාදය ගැන එයාට අදහසක් තියෙනවා. ඒ කියන්නේ සංකාර ධර්මයන් ගලන්නේ නැති එක නිසාම Tamanගේ මනස තුළ උද්ගත වෙන ස්වභාවය ගැන ඒ ශ්‍රාවකයන්ට අවබෝධයක් තියෙනවා. අසංකත ධාතුව පිළිබඳ. එතකොට නමුත් අර එයා භාවනා කර ඉන්නකොට ඒ භාවනාව තුලදී පින්වත්නි යාට සංස්කාරයන් නොගැලීම නිසා උද්ගත වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක ඊටාම ශාන්තයි, ඒක හරිම ප්‍රණීතයි, හරිම මధుර ස්වභාවයක්. නමුත් ඒක ස්ථාවර නැහැ. නමුත් ආය භාවනාවෙන් නැගිට්ටට පස්සේ එයා තුල ඒ ස්වභාවය වෙනස් වෙනවා. කලින් ආයෙත් ඇස හරහා නිමිති අනුනිමිති සටහන් වෙලා ඒවා හරහා නොයෙක් දැකීම් මාත්‍රා පදනම් කරගෙන රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, සංස්කාර ධර්මයන් නොයෙකුත් ආකාරයට ඇති වෙනවා, සුඛ වේදනා උද්ගත වෙනවා, දුක් වේදනා උද්ගත වෙනවා, සුඛ වේදනාවට යා සතුටු වෙනවා, දුක් වේදනාවට ආඬනවා, වැළපෙනවා, සෝසුසුම් හෙලනවා, කෑ ගහනවා, විලාප තියෙනවා, නොයෙක් දේවල් අනේක ප්‍රාකාර දුක් වේදනාවනුත් උද්ගත වෙනවා. එතකොට පින්වත්නි එයා තුළ භාවනාවෙන් අත්දැකපු අත්දැකීම තුළ එයා දන්නවා සංකාරයන් නොගැලීම නිසා ශාන්ත බවක් තියෙනවා කියලා. මේක විශේෂ නුවණකින් එයා දැනගෙන තියෙනවා. එයා දැන් නිර්වාණය ගැන පොතේ තිබ්බ කතාවෙන්ම නෙමෙයි. ඒක දැනගත්ත නිසා අසංකත ධාතුව කියන එක විශේෂ නුවණකින් දැනගන්න ඕන කියන එක නැතිකම විශේෂ නුවණකින් දැනගන්නවා නම් සංකතාච ධාතු අසංකතාච ධාතු කියන ධාතු ස්වභාව දෙක ගැන ශ්‍රාවකයාට අවබෝධයක් තියෙන්න ඕන කියලා කිව්වනේ. දැන් අවබෝධයේ ඒ කියන්නේ ඒක දැනගන්න ඕන කියලා. ඉතින් මේක දැනගත්තාම අවනි වෙනවා නම් ඉතින් මේ හැමෙනකොට නිවිලා තියෙන්න ඕනේ. මොකද ගොඩක් දෙනින් මේ පංචස්කන්ධය ගැනත් දන්නවා, නිර්වාණය ගැනත් අහලා තියෙනවා. පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එයා දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එහෙනම් සංකත ධාතුව ගැන එයා දන්නවා. අසංකත ධාතුව මොකක්ද කියලා ඇහුවොත් නිර්වාණය නිවන කියන්නේ මෙහෙම එකක්. නිවනටපත් වෙච්ච අය මේ විදියට ඉන්නවා කියලා ඇහුවොත් එයා කියයි. නමුත් මෙතන අභිඤ්ඤේය වශයෙන් විශේෂ නුවණින් දැනගන්නවා සංකතාච ධාතු අසංකතාච ධාතු කියනකොට ඒක භාවනාව තුළින් අත්දකින අත්දැකීමක්. අසංකත ධාතුව මෙබඳු ස්වභාවයේ තත්වයක් කියලා සංකාර නොගැලීමේ ප්‍රීතිය අත්දකපු ශ්‍රාවකයෙකුට යම් අදහසක් ගන්න පුළුවන්. මොකද අපි කියනවා මේ සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව નિરાයාසයෙන් උපදින තාක්කල් යා බොජ්ජංග ධර්ම වඩන්න ඕන කියලා. දැන් උපේක්ඛා බොජ්ජංගේ ගැන කියද්දී අපි මීට කලින් දේශනාවලත් කියලා තියෙනවා નિરાයාසයෙන් හිත තුළ උපේක්ෂාවක් උපදින තාක්කල් මේක අතාරින්න එපා. මේක දිගින් දිගට වඩන්න. යම් දවසක වඩන වෙලාවට නෙමෙයි નિરાයාසයෙන් හිත තුළ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාවකට හිතපත් වෙනවා. ඒ નિરાයාසයෙන් හිත සංකාර උපේක්ෂාවකටපත් වුණාට පස්සේ යමුතුවෙන් යා වඩලා වෑයම් කරලා දත් මිටි කාලා උපදවා ගන්න ඕන තත්වයක් නැහැ පින්වත්නි. ඒ දක්වාම වෑයම් කරන්න උත්සාහ කරන්න කියලානේ අපි කියන්නේ. එහෙමනම් මේ සංකත ධාතුවත් අසංකත ධාතුවත් අභිඤ්ඤේය වශයෙන් ශ්‍රාවකයා තුළ දැනගැනීමක් ඇති කරගන්න කිතාම වැදගත් දෙයක්. ඒත් එක්කම මේ පුද්ගලයා විසින් පින්වත්නි සාක්ෂාත් කළ යුතු තත්වයක් තියෙනවා. සාක්ෂාත් කළ යුතු තත්වයක්. සච්චිකා තබ්බ වශයෙන්. මොකද්ද සාක්ෂාත් කළ යුතු තත්වය? සාක්ෂාත් කළ යුතු තත්ත්වය තමයි ඒ සාක්ෂාත් කළ යුත්තේ මේ සඳහා අවශ්‍ය වන මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ පුද්ගලයා විසින් විද්‍යා විමුක්තිය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස විද්‍යා විමුක්තිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් හදාගන්න ඕන. ඒ අවබෝධය තුලින් එයාට ඒ අවබෝධය තුල තහවුරු වෙනකොට පින්වත්නි එයාට ඒ කියන්නේ අවබෝධය කරා යන කෙනාට පින්වත්නි යාගේ හිත තුල උපදිනවා කයේ ඥානයත් අනුපාදේ ඥානයත් කියලා ඥාන ස්වභාවය. එයා තුල උපදිනවා ඥාන දෙකක්. හැබැයි මේවා විස්තර වෙන විදිහ එක විදිහට තියෙනවා. නමුත් දැන් මේ එයා තුල උපදිනවා මොකක්ද? කයේ ඥානයක්. කය කියලා කියන්නේ මෙතන මහ ප්‍රාණ කය ගන්න තියෙන්නේ. කයේ ඥානයක් මහ ප්‍රාණ කයන් ක්ෂය වීමේ ඥානයක්. එයා දන්නවා තමන් තුළ ක්ෂය වෙච්ච දේවල් ගැන එයා දන්නවා.
ආශ්‍රව ක්ෂය වූ බව දන්නවා. යා කාගෙන්වත් ආයේ ගුරුවරයෙක් ළඟට ගිහින් අහන්න දෙයක්වත් නැහැ. අනේ මං දැන් නිවිලද? මං දැන් මොනවද කරන්න ඕන? මම දැන් නිවිලද? මං ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා ගුරුවරු ළඟට ගිහින් අහන්න දෙයක් නැහැ. ක්ෂය වූ බවට ක්ෂය වුණාට පස්සේ නැවත කෙලෙස් නූපදින බව කෙලෙස් ක්ෂය වුණු බවට තමා තුළ තියෙන රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡා අනුසය, භවරාගානුසය, අවිජ්ජානුසය ආදී අනුසය ධර්මයන් ක්ෂය වූ බවට තමා තුළ ඥානයක් උපදිනවා. ඒක තමන් තුළ උපදින ඥානයක්. ඒ වගේම තමයි අනුප්පාදේ ඥානං කියලා කියන්නේ මේවා ආය කවදාවත් උපදින්නේ නැහැ කියන ස්වභාවයට ඥානයක් උපදිනවා. දැන් සෝවාන් වෙන කෙනෙකුට එයාට උපදිනවා ක්ෂය වීමේ ඥානෙ එක පැත්තකින්, අනුප්පාදේ ඥානෙ තවත් පැත්තකින්. ක්ෂය වූ ඥානෙන් එයා දැනගන්නවා දැන් මා තුල සක්කාය දිට්ඨිය ක්ෂය වෙලයි තියෙන්නේ. ඒකේ පුද්ගලයා දැනගන්නවා මා තුල සක්කාය දිට්ඨිය දැන් ක්ෂය වෙලයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය තව දුරටත් මගේ හිත තුල හිටින්නේ නැහැ. ක්ෂය එතකොට මේක ක්ෂය වූ බවට ඥානයකුත් උපදිනවා. දැන් සක්කාය දිට්ඨිය ක්ෂය වුණා, විචිකිච්ඡාව ක්ෂය වුණා, සීලබ්බත පරාමාස ක්ෂය වුණා කියලා මේවා ක්ෂය වුණු බවට ඥානය උපදිනවා. අනුප්පාදී ඥානයත් මේවා නූපදින බවට ඥානයකුත් උපදිනවා. මේවා නූපදින බව දැනගන්නා නුවණක් පහළ වෙනවා. සක්කාය දිට්ඨිය කිසිම ආයුරකින් සෝතාපන්න වෙච්ච කෙනෙක් තුළ උපදින්නේ නැහැ. මම දැන් ඉබඳු තත්ත්වයක් ප්‍රත්‍යක්ෂ කරලායි තියෙන්නේ කියලා තමන්ම දැනගන්නවා. ක්ෂය වීමේ ඥානෙ. තමා තුළම මේ බඳු තත්ත්වයක් උද්ගත වෙනවා. අනුපාද ඥානෙ කියලා කියන්නේ මේවා ආය උපදින්නේ නැති බවටත් එයා දන්නවා. කවදාවත් මගේ හිත තුළ ආය සක්කාය දිට්ඨිය හටගන්නේ නැහැ. විචිකිච්ඡාවක් හටගන්නේ නැහැ. සීලබ්බත පරාමාසයක් ආය මගේ හිත තුළ හටගන්නේ නැහැ කියලා එයා දන්නවා. එතකොට මෙන්න මේ ඒ සෝවාන් වෙච්ච කෙනා තුළ ඒ තැනදීත් සකදාගාමි වෙච්ච කෙනා තුළ එයා තුළ උපදින්නේ නැති දේත් ක්ෂය වූ දේත්, අනාගාමි වෙච්ච කෙනා තුළ උපදින්නේ නැති දේත් අනුපාදේ ඥානයක්, ක්ෂය වෙච්ච දේත් කයේ ඥානයක්, අරහත්ත්වයටපත් වුණු කෙනා තුළ අරහත්ත්වයටපත් වෙච්ච කෙනා තුළ ක්ෂය වූ දේත්, අරහත්ත්වයටපත් වෙච්ච කෙනා තුළ උපදින්නේ නැති දේත් පිළිබඳ ඊටාම පැහැදිලිව නුවණක් ඇති වෙනවා. ඒ පැහැදිලි නුවණ ඇති වුණාට පස්සේ පින්වත්නි ඒ පුද්ගලයා විසින් ඒ කයේ ඥානයත් අනුපාද ඥානයත් කියන මේ ඥාන දෙක උපන්නට පස්සේ ඇත්තට මෙයාට තවදුරටත් කරගන්න දෙයක්වත් ඇත්තේ නැහැ පින්වත්නි. එතකොට ඒ දක්වාම අපේ හිත ක්‍රමානුකූලව ටිකෙන් ටික පුහුණු කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕන. ඒ පුහුණුව කරා යන ගමනේදී අපිට නොයෙකුත් බාධක එන්න පුළුවන්. ඒ බාධක ඔස්සේ අපිව අනාථ නොවි, ඒ බාධක ඔස්සේ ජීවිතේ සනාථ වෙච්ච සැබෑ ශ්‍රාවකයෙක් විදියට ඉදිරියට යෑමේ කුසලතාවයේ තියෙන උනේ. ඒක බොහොම ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒකයි අපි හැමදාමත් ඔබට කියන්නේ මෙතනදී අනිවාර්යයෙන්ම එර්ධිපාද ධර්මීක උපකාරය ගන්න ඕන කියලා. එර්ධිපාද ධර්මීක උපකාරය ගන්න නැත්නම් එහෙම මේ කියන ආධ්‍යාත්මික ප්‍රවේශේ කරා යන්න බෑ. එක්ක යා පොතට හිර වෙනවා. පොතට කියන්නේ මේ පොත්පත්වල දේවල් ලියනවා, සටහන් කරගන්නවා, කටපාඩම් කරගන්නවා. ඒවා මතම බහැලා ඉන්නවා. එතකොට අර එයා ඒවා මතම බහැලා ඉන්න තැනකට යා අහුුනේ පින්වත්නි, යාට එර්ධිපාද ධර්මයක් දිනු කරගන්න බැරි වෙච්ච නිසා. මම නිතර දැන් මේ කාලේ කියන දෙයක් තමයි අමාරුවෙන් හරි කොහොම හරි එර්ධිපාද ධර්මයක් දිනු කරන ගමන් ධර්මයේ දිනු කරගෙන යන්න කියන එක. මොකද එහෙම නැති වුණොත් එහෙම පින්වත්නි එයා අවබෝධයෙන් බැහැර වෙනවාමයි. අවබෝධයෙන් බැහැර වෙනවා. මේ පිරිහිච්ච සමාජයේ විසින්ම අවබෝධය කරා යන්න නොදී ආව කකුලෙන් ආදිනවා. ඒක බුද්ධ කාලෙත් උනා, අද නම් හරියට වෙනවා. ඒක මහා ගර්හාවකට ලක්විය යුතු දෙයක් විදියට මේ ධර්මයක් දියුණු කරගෙන යන එක දකින්නේ. එතකොට ඒ ධර්මය දියුණු කරගෙන යන එක දකින්නේ මේ තමා තුළ අනවශ්‍ය කලකිරීමක් හැදෙන තත්වයක් විදියටයි. දැන් මට එක පුද්ගලයෙක් මට කිව්වා, මට මතකයි මේ දැන් ඔය ඔබ වහන්සේලාගේ දේශනා මම වැඩි අහන්නේ නැත්තේ මේ කලකිරෙනවා කියලා කිව්වා. මට ඕව අහගෙන යනකොට මේ කලකිරීමක් ඇති වෙනවා එහෙම කියලා කිව්වා. ඒ කියන්නේ යාට මේ සංසාරයේ ගැනවත් අවබෝධයක් මොකක්වත් නැතිකම.
මොකද මේ බුදුදහමේ කලකිරෙනවා කියලා කියන්නේ ජීවිතේ පාවීමක් වගේ එකක් නෙමෙයිනේ. දරුමල්ලෝ එපා වෙලා මේ ඔක්කොම අතෑරලා දාලා නිකන් වනගත වෙනවා වගේ එකක් කියලා එයා හිතාගෙන ඉන්නේ. එතකොට මේ කලකිරීමක් ඇති වෙන නිසා අපි ওই දේශනාවලට වැඩි ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා කියනවා. ආර්ය වූ කලකිරීම නිර්වේදයේ ගැන ශ්‍රාවකයන් නොදන්නා කමට කියපු අඥාන කතාවක් ඒක. නමුත් දැන් දැන් ධර්මයට එන්නෙම නැතුව නිකන් ඈත ඉඳලා බලලා ධර්මයේ ස්වභාවය මේ බඳු එකක් කියලා ප්‍රතික්ෂේප කරන අයත් ඉන්නවා. නමුත් ධර්මයට ඇවිල්ලත් ඒ ආපු පුද්ගලයා ධර්මයෙන් පිරිහෙන අවස්ථාත් අපිට හරියට දකින්න ලැබෙනවා. එහෙම අවස්ථා හරියට තියෙනවා පින්වත්නි. ධර්මයට ඇවිල්ලා අවංකව ධර්මයේ දියුණු කරන්න ඇවිල්ලා කඩා වැටෙන අවස්ථා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව 이르දිපාදේ නැතිකම. කොහොම හරි 이르දිපාද ධර්මයක් නම් දියුණු කරන්න පළවෙනිය පටන් ගන්න. 이르දිපාද ධර්මයක් අදිෂ්ඨාන කරලා 이르දිපාද ධර්මයක් දියුණු කරන්න පටන් ගන්න. ඒ 이르දිපාද ධර්මයේ විසින් ඔබව අවබෝධයේ පැත්තට තල්ලු කරයි. අවබෝධයේ පැත්තට ඔබ අරගෙන යාවි. ඒ නිසා ඒක හරි උපකාරයක් පින්වත්නි. ඒ අවබෝධයේ පැත්තට ඒ ශ්‍රාවකයාගේ හිත නැමෙනවා නම් අවබෝධයේ පැත්තට යාගේ හිත බර වෙනවා නම් ඒ අවබෝධයේ පැත්තට නැමෙන අවබෝධයේ පැත්තට Tamanගේ හිත බර වෙන ශ්‍රාවකයෙකුට පින්වත්නි එයා ගොඩනගා ගන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශය ක්‍රියාකාරකම් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිව තේරුම් කරලා දීලා තියෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළපු ධර්මයට අනුව බලනකොට අපට තේරෙනවා දැන් බුද්ධ කාලෙත් හිටිය සමහර අය දැන් කහඳුරු කෙනෙක් හිටියා හොඳට විවාහ වෙලා ඉතින් බිරිඳගෙනුත් කැමැත්ත අරගෙන ඉතින් උන්වහන්සේට හිතුණා මේ ජීවිතේ වැඩක් නැහැ කොහොම හරි අවබෝධය කරාම යන්න ඕන කියලා හිතුණා. එතකොට අවබෝධය කරා යන්න කියලා හිතාගෙන උන්වහන්සේ මේ Tamanගේ ගෙදර නෝනගෙන් කැමැත්ත හදාගෙන නෝනගෙනුත් අහලා කොහොම හරි උන්වහන්සේ අවබෝධයේ පැත්තට Tamanගේ හිත හදාගත්තා. එතකොට බිරිඳ අකමැත්තෙන් වුණත් කැමැත්ත දුන්නා. ඒතර කැමැත්ත දීලා මේ හාඳුරෝ භාවනා කර ඉන්නකොට ඒ පැත්තට බිරිඳ අඬ පණිවිඩ එවන්න පටන් ගත්තා. අනේ මට තනියෙන් ඉන්න බෑ. මං කොහොමද ඉන්නේ? ඔයා නම් ගියා මං තනියෙන් ඉන්නේ කොහොමද කියලා අඬන්න පටන් ගත්තා. එතකොට දැන් මේ කාන්තාව මොකද කරන්නේ? ගේට්ටුව ළඟ ඉඳලා ඒ පැත්තට කවුරු හරි කෙනෙක් යනවා නම් කොහෙටද යන්නේ කියලා අහලා පණිවිඩයක් යවනවා. එතකොට මේ පණිවිඩය ගෙනියන මිනිස්සයා පණිවිඩය අරගෙන එනවනේ කෙනෙක්. ඒ පණිවිඩය අරගෙන ඉන කෙනත් කියනවා ඕව ඇත්තනේ ඉතින් බිරිඳක් විදියට ඇත්ත තමයි එහෙම පණිවිඩය වෙන එක ඊටාම සාධාරණයි. මොකද ඔබ වහන්සේට තිබ්බා එහෙනම් විවාහ වෙන්න කලින් මේ වගේ තීරණයක් ගන්න කියලා මේ බිරිඳගේ කතාවම සාධාරණීකරණය කරමින් එන අයත් කියනවා. දැන් බලන්න එතකොට ලෝකේ සංසාරයට වර්ණනා කරන අය තමයි හම්බ වෙන්නේ. අවබෝධයේ පැත්තට නිවන පැත්තට කවුරුවත් ප්‍රශංසා කරන වර්ණනා කරන අගය කරන කවුරුවත් ඇත්තේ නැහැ. අගය කරන කවුරුවත් නැහැ. එතකොට එබඳු අවබෝධයේ පිණිස නිර්වාණයේ පිණිස අගය කරන වර්ණනා කරන ප්‍රශංසා කරන අය මේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අවබෝධයේ පැත්තට හම්බ වෙන්නේ සසර වර්ණනා කරන අය. අපිට මේ ලෝකෙන් හම්බ වෙන්නේ සසරට ප්‍රශංසා කරන අය. සංසාරයට ලකුණු දාන අය තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට සංසාරේ වර්ණනා කරන, සංසාරයට ප්‍රශංසා කරන, සංසාරේ අගය කරන අයයි අපිට මේ ලෝකෙන් හම්බ වෙන්නේ. එහෙව් එකේ නිර්වාණගාමී මාර්ගයේ පැත්තට යනවා කියන එක බොහොම ලේසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් අර හාඳුරුන් හිතුණා මේක හරියන්නේ නැහැ. හොඳම දේ තමයි මේ විදියට හිටියොත් මට බණක් දහමක් දිනු කරගෙන ඉන්නත් බෑ. ධර්මයේ පුහුණු කරගෙන ඉන්නත් බෑ. හොඳම දේ මම මෙන්න මේක අත්හැරලා දාලා යانے එක කියලා මේ හාඳුරු කල්පනා කළා. එතකොට මේ හාඳුරු එක කල්පනා කරලා පින්වත්නි මේ හාමුදුරන්ට හිතුණා මේ සිවුරත් අත්හැරලා දාලා යන්න. අන්තිමටම බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේලාට කිව්වා මට ඉන්න බෑ කියලා. ඇයි කියලා ඇහුවා මේ ගෙදර නෝනා පණිවිඩය වුණා කිව්වා. ඉන්නේ අපි කෝකටත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පොඩ්ඩක් කතා කරමු කියලා කිව්වා. ඉතින් උන්වහන්සේ ළඟට අකමැත්තෙන් එක් කරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අවබෝධය කරා යන කුසලතාවය තියෙනවා කියලා. එක දේශනාවයි කරේ අවබෝධය කරා Tamanගේ හිත පිහිටව ගත්තා. සාංශාරික වශයෙන්ුත් Taman ඇති වෙච්ච ගනුදෙනුව ඇය මේ විදියටම Tamanව අනාථ කරපු විදිය සංසාරේ. ඉතින් මේ සංසාරික ගනුදෙනු ටිකක් තියෙන්නේ මේවා කෙරෙහි මොහොතක්වත් බැඳෙන්න ඇලෙන්න දෙයක් නැහැ කියලා කරුණු සහිතව කියනකොට උන්වහන්සේ හොඳට ධර්මයේ කෙරෙහි හිත පිහිටව ගත්තා. මේ දේශනාව තුළම අවබෝධය කරා යන්න උන්වහන්සේට ඒක උදව් වුණා.
එතකොට අද වුණත් පින්වත්නි අවබෝධය කරා යන්න පුළුවන් කුසලතාවයේ තියෙන අය ගොඩක් ඉන්නවා. එතකොට අවබෝධය කරා යන්න කුසලතාවයේ තියෙන අය ගොඩක් හිටියට ඒ අවබෝධය කරා යන්න කුසලතාවය තියෙන සෑම ශ්‍රාවකයෙකුටම අවබෝධය කරා බොහොම පහසුවෙන් යන්න පුළුවන් පරිසරය හැදෙන්නේ නැහැ පින්වත්නි. පහසුවෙන් මේ වැඩපිළිවෙල කරා යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අවබෝධය කරා බොහොම පහසුවෙන් යන්න අවස්ථාව ලැබෙන්නේ නැත්තේ අවබෝධය කියන එක අවබෝධය කරා යනකොට ඇති වෙන සම්බාධක හරිම වැඩි. අද නම් මේ අවබෝධය කරා යන කෙනෙකුට මේ Taman තුල irdipaada ධර්මයක් නැත්තම් අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා. එදා නම් ළඟින් ඉඳලා සමහර ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ උදව් කළා. අද නම් කියයි යනවා නම් යන්න කියලා. අද මිහින් අපිට ඔය කියන තරම් ලොකු උපකාරයක්, ලොකු උදව්වක්, ලොකු අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යනවා නම් ඒ අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් ඊතා ප්‍රවේශම් විය යුතුයි. මොකද අවබෝධයෙන් කකුලෙන් අදින අය හරියට ඉන්න නිසා අවබෝධයේ සම්බන්ධ කාරණාවලදී වඩා සංවේගයක් හදාගන්න කිතාම වැදගත්. ඒකට උදව් කරන ප්‍රධාන දේ තමයි සති සම්පජඤ්ඤය. ඒ සති සම්පජඤ්ඤයෙන් මූලික වශයෙන් ශක්තිමත් වීම වැදගත්. සිහිනුවන හොඳට පවත්ව ගන්න. සතියයි නුවණයි දෙකම එකම තැනකදී යොදන්න පින්වත්නි. මේක කාරණා දෙකක්. සති සම්පජඤ්ඤය කියන්නේ එක කාරණයක් නෙමෙයි. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ කාරණා දෙකක්. ඒ සතිය සතිමත් භාවයත් නුවණත් දෙකම පාවිච්චි කරලා ලෝකේ දිහා බලන්න. සිහියයි නුවණයි දෙකම පාවිච්චි කරලා දරුව දිහා බලන්න, ඉඩම දිහා බලන්න, gedara දිහා බලන්න. ලෝකේ සවිඥානික අවිඥානික යම්තාක් දේවල් තියනවාද ඒ සියල්ල දෙස පින්වත්නි සතියයි නුවණයි දෙකම තියාගෙන බලන්න. ඒ දෙක Tamanගේ පැත්තේ තියාගෙන ලෝකේ දිහා බලන්න. අඩුම ආහාර පාන ගනිද්දී පවා ශරීරකෘත්‍ය කරද්දී පවා සති සම්පජඤ්ඤේ තියාගන්න. නැත්තම් පින්වත්නි වලාකුළු අතර හඳ හැඟවි යනවා වගේ අවබෝධයේ පිණිස මේ මෝදු වෙච්ච අවබෝධයේ පිණිස මේ මෝදු වෙච්ච ප්‍රඥාව වැහිලා යන්න පුළුවන්. ඒකට වැහෙන්න දෙන්න එපා. ඒක පරිස්සම් කරන්න. එක පැත්තකින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු irdipaada ධර්මයක් දිනු කරන්න. අනිත් පැත්තෙන් ලෝකේ අත්දකින්න හැම අත්දැකීමක් දිහාම සති සම්පජඤ්ඤේ තියාගෙන බලන්න. එතකොට මේ සති සම්පජඤ්ඤේ ඇති වෙන්න තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල පාපී අකුසල ධර්මයන් කෙරෙහි නිග්‍රහාවක් ගරහාවක් ඇති වෙන්නේ. නැත්තම් ඇති වෙන්නේ නැහැ. ඒකයි භාගතුන් වහන්සේ මතක් කළේ සති සම්පජඤ්ඤම් භික්කවේ අසති අසම්පජඤ්ඤම් 50 හතූපනිසං හෝති හිරොත්තප්පං කියලා. පින්වත් මහණෙනි යම් තැනක සිහිනුවන් නොපවතීද එතන හිරියොතප් දෙකම නැසිලා වෙනසිලා සම්පූර්ණයෙන්ම නැසීමක් තියෙනවා නම් ඒ නැසීම සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට තමන් තුල සති සම්පජඤ්ඤය නැති වෙච්ච ගමන් එතන ඉඩ හම්බෙන්නේ හිරියොත්ප්ප වලට, අකුසලයට, පවට ඕන විදියට යා විවෘත වෙනවා. තමන්ගේ වින්දනයේ වෙනුවෙන් ඕන දෙයක් යා කරන්න ලෑස්ති. ඒ කියන්නේ යාට අකුසලයේ ගැන, පව ගැන ලැජ්ජාවක් බියක් යාගේ හිත තුල උපදින්නේ නැහැ. එතකොට හිරියොත්ප්ප කියන දෙක නැසුනොත් එහෙම ඒ නැසිච්ච තැනක බාහිර ලෝකයේ හරහා තමන්ව වෙනසෙන්න තියෙන අවස්ථාව වැඩි. හේතුව බාහිර කෙනෙක් කියන්න පුළුවන් බාහිර ලෝකේ නිසා නෙමෙයි වෙනසෙන්නේ, තමන්ගේ හිත නිසානේ කියලා. නමුත් එයාගේ චින්තන රටාව ඇති වෙනවා ඇහැ ඉදිරියට එන රූපය පදනම් කරගෙන කෙලෙස් අවුස්ස ගන්න තැනකට එයාගේ හිත හැදෙනවා. ක්‍රමානුකූලව નિરાයාසින් එයාගේ හිත එබඳු හිතක් ගොඩ නැගෙනවා. කන ඉදිරියට එන ශබ්දයේ පදනම් කරගෙන නොයෙක් කෙලෙස් ධර්ම අවශ්‍ය ගන්නවා. මොකද එතන ඉන්ද්‍රිය සංවරය නැසිලායි තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද? හිරොත්තප්පේ අසති හිරොත්තප්ප විපන්නස්ස හතූපනිසං හෝත්‍රි ඉන්ද්‍රිය සංවරෝ. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන එක නැසිලා යනවා හිරියොත්තප්පේ නැසිච්ච තැනක. හිරියොත්තප්ප නැති වෙච්ච තැනක පින්වත්නි එයා තුල ඇස පිළිබඳව සංවරයක් උපදින්නේ නැහැ. කන පිළිබඳව සංවරයක් උපදින්නේ නැහැ.
නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව, මනස පිළිබඳව එයා තුළ ඇස කන නාසය දිව කය පිළිබඳව සංවරයක් උපදින්නේ නැහැ. එතන සංවරය වෙනසෙනවා. ඒ සංවරය වෙනසෙන්නේ නිකම්ම නෙමෙයි පින්වත්නි, සති සම්පජඤ්ඤේ පිරිහීමේ ප්‍රතිලාභයක් හැටියටයි. සති සම්පජඤ්ඤේ පිරිහීමේ ප්‍රතිලාභයක් හැටියටයි ඒ පුද්ගලයා තුළ ඉන්ද්‍රිය සංවරය නැසිලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ඉන්ද්‍රිය සංවරය නැසුනොත් එහෙම ඒ පුද්ගලයා තුළ ඉන්ද්‍රිය සංවරං අසති ඉන්ද්‍රිය සංවර විපන්නස්ස හතූපනිසං හෝති සීලං. ඉන්ද්‍රිය සංවරයේ නැසිච්ච තැනක පින්වත්නි එයාගේ සීලයයි නැසින්නේ. මේ ඉන්ද්‍රිය සංවරය සීලයත් එක්ක සම්බන්ධයි. ඉන්ද්‍රිය සංවර සීලය තිබ්බොත් සියලු තැන සීලය ආරක්ෂා කරගන්න තැනකට ශ්‍රාවකයාගේ හිත හැදෙනවා. ඉන්ද්‍රිය සංවරයේ පදනම් කරගෙනයි සීලේ රැකෙන්නේ, සීලේ පරිස්සම් වෙන්නේ, සීලේ ආරක්ෂා වෙන්නේ. යම් වෙලාවක සීලේ නැසුනොත් සීලේ අසති සීල විපන්නස්ස හතූපනිසෝ හෝති සම්මා සමාධි. සීලයක් නැති තැනක කොහෙද පින්වත්නි සම්මා සමාධියක්? සීලේ නැසිච්ච තැනක, සීලය කඩා වැටිච්ච තැනක, සීලෙන් පිරිහිච්ච තැනක සම්මා සමාධියට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. සීලේ නැසිච්ච තැනක සම්මා සමාධියට අවකාශයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ සම්මා සමාධිය කියන ස්වභාවයේ පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල ආධ්‍යාත්මික දියුණුවක් කරා යන ශ්‍රාවකයෙක් තුල පින්වත්නි ඒකාන්ත වශයෙන්ම ආධ්‍යාත්මිකව ඉදිරියට යන ශ්‍රාවකයෙකුට සමාධිය අවශ්‍ය නම් අපි අර මුලිනුත් කිව්වා ආනන්තරික චේතෝ සමාධිය දක්වාම අපි පියවරෙන් පියවරට සමාධිය පුහුණු කරන්න ඕන. සමාධිය පුබ්බංගම වෙන්නේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨිය සම්මා සංකල්පය ආදී ආර්යම් අංග මුල් කරගත්ත සම්මා සමාධියක් තියෙන්න ඕන. ඒ සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ආදී කාරණා නැති තැනක සමාධිය මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. ඒකයි ඔය බුදුරජාණන් වහන්සේ එක තැනක පැහැදිලි කරනවා මහණෙනි සම්මා සමාධිය ආනුභාව සම්පන්න වෙන්නේ සම්මා දිට්ඨිය පුබ්බංගම වෙච්ච තැනකයි. එතන සම්මා දිට්ඨිය විතරක් නෙමෙයි කියන්නේ සම්මා දිට්ඨිය සහිත ආර්යාංග පුබ්බංගම වෙච්ච තැනක, පූර්වාංග වෙච්ච තැනක තමයි සම්මා සමාධිය ආනිසංස වෙන්නේ කියලා. දැන් ඒකම තමයි මෙතනත් කියන්නේ පින්වත්නි. සීලේ අසති සීල විපන්නස්ස හතූපනිසෝ හෝති සම්මා සමාධි. පින්වත් මහණෙනි සීලයේ විපරීත වෙච්ච තැනක, සීලයේ නැසිච්ච තැනක පින්වත්නි සම්මා සමාධියක් උපදින්නේ නැහැ කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග වැඩිගෙන ආපු තැනකයි සම්මා සමාධිය ප්‍රතිවේද කරගන්න ලැබෙන්නේ. සම්මා සමාධි අසති සම්මා සමාධි විපන්නස්ස හතූපනිසං හෝති යථාභූත ඥාන දස්සනං. සම්මා සමාධිය නැති වෙච්ච තැනක පින්වත්නි කොහෙද යථාභූත ඥානයක්? යථාභූත ඥානයක් උපදින්නේ නැහැ. සම්මා සමාධිය පදනම් කරගෙන යථාභූත ඥානයක් උපදින්නේ. එතකොට යථාභූත ඥානය මේ ලෝකේ රූපේ මෙයයි, වේදනාව මෙයයි, සංඥාව මෙයයි, සංකාරය මෙයයි, විඥානය මෙයයි කියන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම සහ නිරුද්ධ කරන ප්‍රතිපදාව සහිත ආස්වාද ආදීනව නිස්සරණ සහිත පංචස්කන්ධය පිළිබඳ යථාභූත ඥානය කියන එක උපදින්නේ. ඒ කියන්නේ මේ සංකත ධාතුව පිළිබඳ අවබෝධය උපදින්න නම් අනිවාර්යයෙන්ම පින්වත්නි යාට යථාභූත ඥානය තියෙන්නම ඕන. යථාභූත ඥානයෙන් තමයි ඒක දැකගන්නේ. යථාභූත ඥානයට උදව් කරන්නේ සම්මා සමාධිය. ඒකයි අපි කියුවේ අර භාවනා අධ්‍යක්ීම් පදනම් කරගෙන සංකත ධාතුවත් අසංකත ධාතුවත් පිළිබඳ මේ අභිඤ්ඤය වශයෙන් විශේෂ නුවණකින් දැන ගැනීමක් ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙනවා කියලා. යථාභූත ඥාන දස්සනං යථාභූත ඥාන දස්සන විපන්නස්ස හතූපනිසෝ හෝති නිබ්බිදා විරාගෝ නිබ්බිදා විරාගෝ අසති නිබ්බිදා විරාග විපන්නස්ස හතූපනිසං හෝති විද්දා විමුක්ති ඥාන දස්සනං. එතකොට යථාභූත ඥාන දර්ශනෙන් නැති තැනක නිබ්බිදා විරාගයක් නැහැ. කලකිරීමක් නොයල්මක් හටගන්නේ ලෝකයේ ගැන කලකිරීමක් නොයල්මක් ඇති වෙච්ච නැති තැනක විද්‍යා විමුක්තිය හම්බ වෙන්නේ නැහැ. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු පර්යාය. මේ පර්යායට අපි නිතර කල්පනා කළ යුතුයි, විමසිය යුතුයි. අපේ ආධ්‍යාත්මයේ ගොඩනගා ගන්න කුසලතාවයක් හදාගත යුතුයි. ඒ කුසලතාවය තුළින් අපි
නිවෙන්න උත්සාහ කරන්න ඕන. ඒ බඳු නිවීමක් පිණිස අද මේ උතුම් දේශනා උපකාර වේවා කියලා